සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප කෙරෙහි මහත් කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් සද්ධර්මය මතකොට දීලා දහම් මඟ පෙන්වලා දෙන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අද දවසේ සසර සයුරින් නිතර වීමට සදහම් දේශනා මාලාවේ අද දින දහම් දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ ගබ්බල පදිංචි පින්වත් එච්.බී. සුජීවා දීප්ති විජේරත්න මහත්මිය. එතුමිය බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් මාස 11 වන දින අද දින උපන්දිනයේ යෙදී තිබෙන අයිඩී කීසානි ලසන්තිකා වැඩිමහල් දියණියට ආශිර්වාද කිරීමට, අයිඩී සඳුනි ගාමිකා බාල දියණියට සහ සුජීවත්ව සිටින ආර්.ඩී. ඇග්නස් නෝනා මෑණියන් ඇතුළු පවුලේ හැම දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිසත්, ඒ වගේම මීට වසර කිහිපයකට පෙර පරලෝ සැපත් පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිසත්, හැම දෙනාට උතුම් ධර්මාවබෝධය පිණිසත් මේ සියලු පින් හේතු වාසනා වේවා කියන උදාර අදහසින් අද මේ ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ නමකගේ උතුම් සද්ධර්මයේ ලෝ පවතින කාලේ අපි මනුස්ස ජීවිතයක් ලබා තිබෙනවා. සංසාරය තුල අපි ගමන් කරද්දී හඬමින් වැළපෙමින් සසරේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ උපමා වලින් පෙන්වලා දුන්නා. පටන්ගත් කෙලවර පණවන්න බැරි තරම් අති දීර්ඝ සසරකදී අපි හැමදෙනාම නොයෙක් දුක් දුම්නස් අනුභව කරලා තියෙනවා. අනේක ප්‍රකාර වූ දුක් අනුභව කරමින් ඉපදෙමින් මැරෙමින් සසරේ පැමිණිලා. විටක නිරේ, තවත් විටක තිරිසන් ලෝකේ, තවත් විටක പ്രേත ලෝකේ, කලාතුරකින් මනුස්ස ලෝකේ, කලාතුරකින් දෙවියන් අතර. මේ දුගති ලෝකවල බොහෝ සෙයින් ඉපදෙමින් කලාතුරකින් සුගතියක ඉපදෙමින් එන සසර ගමනක අපි වැටී සිටින වග බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි දැනගන්නේ. පින්නතුනි, ඔබ මොහොතක් හිතලා බලන්න. අපි දැන් මෙතෙක් පාසලේ ඉගෙන ගන්න කාලෙදී, පන්තික ඉගෙන ගන්න කාලෙදී ගොඩාක් වෙලාවට ගත්තොත් තමන්ගේ දියුණුවට අධ්‍යාපනය වෙනුවෙන් නොයෙක් තරඟකාරී අධ්‍යාපනයක් හොයාගෙන යනවා. ඒ තරඟෙට දුවන ගමනේදී කවුරුත් කතා වෙන්නේ නැහැ. අපි මේ දුක් ඇති සසර ගමනක වැටිලා ඉන්නේ. මේ සසරේ නිදහස් වෙන්න මහන්සි ගන්න ඕන නේද කියලා. එහෙම කතා වෙනවට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණොත් තමයි අන්නේ යහපත උදා වෙන්නේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ නමක් ලොවට පහළ වෙලා මේ ලෝකයේ ඇත්ත මතු කරලා දෙනවා. යථා ස්වභාවය අවබෝධ කරගන්නට උපකාර වන සද්ධර්මය මතු කරලා දෙනවා. ප්‍රියමනාප රූප, සද්ද, ගන්ධ, සුවඳ, රස, පහස කියන මේ පංච කාම ගුණයන් ඇසුරු කරගත් ජීවිත ගමනක් ගෙවන මිනිසුන්ට මේ ජීවිතයේ ඇත්ත කුමක්ද කියලා අවබෝධ කරන්න ජීවිතයේ යථාර්ථය මතු කරලා දීලා ඒ ධර්මයේ තුලින් ජීවිතයට ආලෝකයක් ලබා දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා සසර ගමනේ සතුන් අතරේ වැටි යෙද්දී කොතෙකුත් වාරවල හඬමින් ඇවිල්ලා
ප්‍රේත ලෝකවල වැටෙද්දී, නිරේ නිරිසතුන් අතර ඉපදෙද්දී කොතෙකුත් දුක් විඳලා මනුස්ස ලෝකේ සැපයි කියලා හිතාගෙන ඉන්න දේ තුල කතා කරන්න දෙයක් නැහැ. මේ තුලත් නොයේක් නිමක් නැති දුක් පීඩා තියෙන්නේ. ඔබ බැලුවොත් ඔබේ ජීවිත අභ්‍යන්තරයට ආපහු හැරිලා බලලා ඔබ කල්පනා කළොත් ජීවිතයේ ඇතුළාන්තය ගැන ඇත්තටම මම මේ ජීවිතයේ සැප හොයාගෙන යන ගමනේ ඇත්තටම සැපසේමද ජීවිතේ ගත කළේ කියලා බොහෝ දුක් පීඩා මැදින් කඳුළු අතුරෙන් hina වෙන ජීවිතයක් තියෙන්නේ. පින්තුනි, බුදුරජාණන් වහන්සේ මේ කඳුළු අතරින් hina වෙන ජීවිතේ ඇත්ත අවබෝධ කරවන සද්ධර්මයේ ලෝකෙට කියලා දුන්නේ. බුද්ධ ශාසනයකදී පමණයි ඒ අමා නිවන කරා යන මාවත දැනගන්න ලැබෙන්නේ. ඒ සද්ධර්මයේ ගැන මනාව අසන්නට ලැබෙන්නේ. ඒ සද්ධර්මයේ පිළිවෙලින් දැනගන්නට ලැබෙන්නේ. ධර්මයේ පුරුදු කරමින් සතර අපායෙන් නිදහස් වෙන්න, සසර දුකින් නිදහස් වෙන පිහිට පිළිසරණ ලබා ගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ ධර්මයේ ගැන මනාව දැනගන්න පුංචි ඉඩක් ලැබෙනකොට එයින් පිහිටක් ලබා ගත්තොත්. පින්වතුනි, ඔබ මොහොතක් මේ වෙලාවේ නොයෙක් කටයුතු කර කර ඉන්නවා ඇති. හිතේ කල්පනා ලෝකේ ඇවිදින ගමන් ඉන්නවා ඇති. ඒ ඔක්කොම අත්හැරලා බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයෙන් බිඳක් අවධානය යොමු කරගෙන ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න. දැන් ඔබට කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කිරීමට නිවන් අවබෝධයේ පිණිස උපකාර වෙන සද්ධර්මයේ තුල ඇතුළත් උතුම් දේශනාවන් කිහිපයකින් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් විස්තර වශයෙන් දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ වදාලා දුක නම් වූ ආර්ය සත්‍යය තියෙනවා. දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය තියෙනවා. දුකින් නිදහස් වීම දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍යය තියෙනවා. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව නම් වූ ආර්ය සත්‍ය ලොව තිබේ. තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලොවට පහළ වෙලා කාලාන්තරයක් වැසී තිබුණා වූ මනාව පිහිටුවා තිබෙන නගරයක් මතුකොට දෙන්නේ යම්සේද සදහම් නගරේ මතුකොට දීලා සසරේ ඇත්ත අවබෝධ කරන්න ධර්මයේ කියලා දෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලොවට පහළ වන තුරාවට ලෝ සතුන්ට දුකත් දුක්ඛ සමුදයක් තැර වෙන දෙයක් නැහැ. තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලොවට පහළ වෙලා දුක්ඛ නිරෝධයත් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවත් පෙන්වලා දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝ පවතින දුක යනු කුමක්ද? ඉපදීම, වයසට යාම, ලෙඩවීම, මරණය, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, කැමතිවන්නා වූ යම් දෙයක් ඇද්ද ඒ කැමතිවන්නා වූ දේ නොලැබීමේ දුක. මේ සියලු දුක් දුම්නස් මැද රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංච උපාදානස්කන්ධයෙන් යුතු දුක. මේ දුක නම් වූ ආර්ය සත්‍ය ඒකාන්ත සත්‍යයක්. ආර්ය සත්‍යයක් කියලා කියන්නේ මේ සත්‍ය වෙනස් වෙන්නේ නැහැ. හැමදාම තියෙන සත්‍යයක්. බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය පෙන්වා වදාළේ මේ සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දුක්ඛ නැමැති ආර්ය සත්‍යය තුල කළ යුතු දෙයක් තිබේ. ඒ තමයි මේ දුක නම් වූ ආර්ය සත්‍ය පිරිසිඳ විනිවිද දකින්නට ඕන. අභ්‍යන්තරයේ මේ යථා ස්වභාවය දුකේ යථා ස්වභාවයෙන් පැනලා යන්න බෑ. මේ දුකේ යථා ස්වභාවය අවබෝධ කිරීමෙන් තමයි මේ දුක නිදහස් වෙන්න තියෙන්නේ. ඒ නිසා මේ දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස මහන්සි ගන්නට ඕන. විනිවිද දකින්නට ඕන. තථාගත බුදුරජාණන් වහන්සේ ඒ රහතන් වහන්සේලා ඒ ආර්ය සත්‍ය පිරිසිඳ අවබෝධ කළා. දුක පිරිසිඳ දැක්කා. ඒ දුකින් එතරට වැඩිය. ඊළඟට පින්නතුනි දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍ය කියලා තියෙනවා. දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ වදාලා යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දිනී සේයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යම් මේ තණ්හාවක් ඇද්ද පුනර්භවය ඇති කරවන ඒ තැන සතුටින් පිළිගන්නා වූ ආස්වාදයෙන් ඇලී යන්නා වූ ඒ කුමන තණ්හාවක්ද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මේ තමයි දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය. ජීවිත අභ්‍යන්තරය තුළ මේ තණ්හාව කිඳා බැසලා පංචකාම ගුණයන් ඇසුරු කරගෙන
මේ ආස්වාදයේ නැලී යන ස්වභාවයෙන් යුතුව මනුලෝදී ලැබෙන ඒ දේ සතුටින් ආස්වාදයෙන් පිළිගෙන වාසය කරනවා. ලෝ සතුන්ගේ ස්වභාවය ඒක. තිරිසන් සතුන් අතර ඉපදුනොත් ඒ සතුන්ගේ ලෝකයේ තියෙන තැන පිළි අරගෙන ඉන්නේ. ආසාවෙන් ආස්වාදයෙන් වැසී වාසය කරන්නේ. ඒ වගේම പ്രേත ලෝකෙ ඉපදුනොත් പ്രേතයා ඒ പ്രേත ලෝකයේ තියෙන දේට ආසාවෙන් බැඳී සිටින්නේ. නිරේ නිරිසතාද අර දුක් ඇති වේදනා ඇති දේ තුල විඳවමින් ඒ තුල ගිලී වාසය කරනවා. හරි පුදුම දෙයක්. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර තත්‍රාබිනන්දිනී. ඒ තන සතුටින් පිළිගන්නවා. දෙව්ලෝ දෙවියන් අතර උපදිද්දී එතන සතුටින් පිළිගනි. යමක් මේ විදිහට පිළිගන්නවද? ඒ පිළිගන්න දේ මුල් කරගෙනම ආසා කරන දේ මුල් කරගෙනම බය හට ගන්නවා. තැති ගැනීම හට ගන්නවා. නැවත නැවතත් දුක වෙතම කැරකී යනවා. බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍යය මනාව අවබෝධ කළා. දුකින් නිදහස් වීම නම් වූ ආර්ය සත්‍යයක් තියෙනවා. ඒ කුමක්ද? යම් මේ තණ්හාවක් ඇද්ද පුනර්භවය ඇති කරන ආස්වාදයෙන් නැලී යන ඒ තන සතුටින් පිළිගන්නා වූ යම් තණ්හාවක් ඇද්ද? ඒ තණ්හාවේම නොඇල්මෙන් ඉතිරි නැතුව යම් නිරුද්ධ වීමක් ඇද්ද? මේ දුකින් නිදහස් වීමයි. ඒ සඳහා තිබෙනා වූ ප්‍රතිපදාවක් තිබේ. ඒ මාර්ගය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. සීල සමාධි ප්‍රඥා වලින් යුතු ඒ නිවන් මඟ ප්‍රගුණ කිරීමෙන්මයි සසර දුකින් නිදහස් වීම සිදුවන්නේ. සීලයත් සමාධියත් ප්‍රඥාවත් ඇති සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ අංග 8කින් යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතේ ප්‍රගුණ කළ යුතු දේ, පුරුදු කළ යුතු දේ. බුදුරජාණන් වහන්සේ වදාලා දුක නම් වූ ආර්ය සත්‍ය කරුණු 3ක් ඔස්සේ පරිවර්ත 3ක් ඔස්සේ දැක්ක යුතුයි. ඒ දුක ඒකාන්තයෙන් ආර්ය සත්‍යය. ඒ දුක නම් වූ ආර්ය සත්‍යය පිරිසිඳ දැක්ක යුතුයි. තථාගත බුදුරජාණන් වහන්සේලා දුක නැමැති ආර්ය සත්‍යය පිරිසිඳ දැක්කා. ඒ දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය තණ්හාව. ඒ තණ්හාව ප්‍රහාණය කළ යුතුයි. ඒ ප්‍රහාණය තථාගත බුදුරජාණන් වහන්සේ ඒ උතුම් මහරහතන් වහන්සේලා මනාව සිදු කළා. තණ්හාව ප්‍රහාණය කළා. දුක්ඛ නිරෝධේ නම් වූ ආර්ය සත්‍යයක් තිබේ. ඒ ආර්ය සත්‍යය කර යුතු දෙයක් තියෙනවා ඒ ආර්ය සත්‍ය තුල. ඒ තමයි ඒ දුකින් නිදහස් වීම සාක්ෂාත් කරන්නට ඕන, අත්දකින්නට ඕන. ඒ ආර්ය සත්‍ය දුකින් නිදහස් වීම තථාගත බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රාවක මහරහතන් වහන්සේලා මනාව පිරිසිදු දැක්කා. ඒ දුකින් නිදහස් වීම සාක්ෂාත් කළා. සච්චිකාතබ්බන්තේ කියලා තියෙනවා. එතකොට ඒ දුකින් නිදහස් වීම සාක්ෂාත් කරන්න තියෙන දෙයක්, අත්දකින්න තියෙන දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහා මාර්ගයක් තිබේ. ඒ මාර්ගය පෙන්වව දාලා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒසෝ මග්ගෝ නත්තඤ්ඤු දස්සනස්ස විසුද්ධිය. ලෝසතුන්ට වෙනත් පිරිසිදු බව පිණිස තියෙන මාර්ගයක් නෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි ඒ මාර්ගය. ඒ මාර්ගය තුලින් මේ දුකින් නිදහස් වීම තථාගත බුදුරජාණන් වහන්සේ සාක්ෂාත් කරන්න ඒ මාර්ගය ප්‍රගුණ කළා. තථාගත බුදුරජාණන් වහන්සේ මාර්ගය ප්‍රගුණ කරලා අවසන් කළා. සම්මා ඥාන, සම්මා විමුක්ති වශයෙන් අංග 10කින් පරිපූර්ණ බවට පත් වෙලා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මනාකොට ප්‍රගුණ කරලා අවසන් වුණා. ඉතින් මේ විදිහට සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් මේ ආර්ය සත්‍ය 4 පරිවර්ත 3ක් ඔස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. පින්නතුනි, අද දවසේ ඔබ ඉගෙන ගන්නේ සුවිශේෂී දේශනාවක්. ගොඩාක් වැදගත් වෙන්නේ මේ දුක නැමැති ආර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස උපකාර වන දේශනාවක් නිසා. ඊළඟට පින්නතුනි, බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා මේ දුක අවබෝධ කිරීම යම් කෙනෙක් සිදු කරයිද, දුක පරිපූර්ණ වශයෙන් අවබෝධ කළාද, එසේනම් දුක්ඛ සමුදයද ප්‍රහාණය කළා වෙනවා. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළා වෙනවා. ඒ මාර්ගයේද ප්‍රගුණ කළා වෙනවා. ගවම්පති සූත්‍රය තුල සංයුත්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ ඇතුළත් වෙලා තියෙනවා. යම් කෙනෙක් ආර්ය සත්‍යයන්ගේ දුක අවබෝධ කරයිද,
සියලු ආර්ය සත්‍යයන්ම අවබෝධ කළා වෙනවා. දුක්ඛ සමුදය යම් කෙනෙක් ප්‍රහාණය කරයිද දුක්ඛාරය සත්‍යයත් අවබෝධ කළා වෙනවා. දුක්ඛ සමුදය ප්‍රහාණය කළා වෙනවා. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළා වෙනවා. ඒ මාර්ගය ප්‍රගුණ කළා වෙනවා. ඒ වගේම දුකින් නිදහස් වීම නම් වූ ආර්ය සත්‍යය යම් කෙනෙක් සාක්ෂාත් කරයිද ඒ සඳහා දුක අවබෝධ කළා වෙනවා. දුක්ඛ සමුදය ප්‍රහාණය කළා වෙනවා. ඒ නිදහස් වීම අත්දැක වෙනවා. ඒ වගේම මේ සඳහා තියෙන මාර්ගය ප්‍රගුණ කළා වෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව යම් කෙනෙක් ප්‍රගුණ කරයිද ඒ මාර්ගයේ ප්‍රගුණ කරලා අවසන් වේද ප්‍රගුණ මනාවකට ප්‍රගුණ කළාය කියලා පවසනවාද ඒ කෙනා මේ චතුරාර්ය සත්‍යයන්ම අවබෝධ කළා වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ආර්ය සත්‍යයන් එකකට එකක් සම්බන්ධයි. ඉතින් මේ ආර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න උපකාර වෙන සුවිශේෂී දහම් කාරණා කිහිපයක් අද දවසේ ඔබ ශ්‍රවණය කරන්නේ. පින්නතුනි මේ දේශනාවේ නම සත්තට්ඨාන සූත්‍රය. අති දීර්ඝ දේශනාවක්. ඉතින් මේ දේශනාවේ ඇතුළත් වෙන විශේෂ දහම් කාරණා රැසක් තිබෙනවා. ඉතින් මේ දහම් කරුණු වශයෙන් දැනගෙන මේ ධර්මයේ ජීවිතයට ගලපා ගැනීමට යම් උත්සාහයක් අපි ගන්නට ඕන. පින්නතුනි මේ සඳහන් වෙන්නේ සත්තට්ඨාන කුසලෝ භික්ඛවේ භික්ඛු ත්‍රිවිධූප පරික්ඛේ ඉමස්මින් ධම්ම විනේ කේවලී උසිතවා උත්තම පුරිසෝති. පින්වත් මහණෙනි සක්තැනක් පිළිබඳව දක්ෂතාවය ඇති තුන් ආකාරයකින් නුවණින් විමසන්නා වූ භික්ෂුව මේ ධර්ම විනය තුල පිරිපුන් කෙනෙක් වෙනවා. බඹසර වාසයේ සම්පූර්ණ කළ කෙනෙක් වෙනවා. උතුම් පුරුෂයෙක් වෙනවා කියලා වදාළා. කතංච භික්ඛවේ භික්ඛු සත්තට්ඨාන කුසලෝ හෝති. කොහොමද පින්වත් මහණෙනි කෙනෙක් සත්තට්ඨාන කුසල වෙන්නේ? ඉද භික්ඛවේ භික්ඛු රූපං ඥානාති රූපං පචානාති. රූපේ මනාවකට දැනගන්නවා අවබෝධ කරනවා. රූප සමුදයං පජානාති රූපේ හට ගැනීම අවබෝධ කරනවා. රූප නිරෝධං පජානාති රූපේ නිදහස් වීම අවබෝධ කරනවා. රූප නිරෝධ ගාමිනී පටිපදං පජානාති රූපේ නිදහස් වීම පිණිස පවතින මාර්ගය අවබෝධ කරනවා. රූපස්ස ආස්වාදං පජානාති රූපේ තිබෙන ආස්වාදය අවබෝධ කරයි. රූපස්ස ආදීනවං පජානාති රූපේ ආදීනව අවබෝධ කරයි. රූපස්ස නිස්සරණං පජානාති රූපේ නිදහස් වීම අවබෝධ කරයි. පින්නතුනි මේ මාතෘකාවසෙන් අදාළ කාරණාව පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන තමයි මේ සූත්‍ර දේශනාව තුළ විස්තර වෙන්නේ. පංච උපාදානස්කන්ධයේ එක් උපාදානස්කන්ධයක් හත් ආකාරයේ බැගින් විමසා බලන ආකාරය ගැන තමයි මේ දේශනාව තුළ ඇතුළත් වෙන්නේ. දැන් සමහර විට අලුතින්ම දහම් ශ්‍රවණය කරන කෙනෙකුට මේ පංච උපාදානස්කන්ධය කියද්දී ඒ ගැන විස්තර වශයෙන් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට මේ ආකාරي විමසලා බලනවා කියලා කොහොමද මේ කරන්නේ කියන කාරණාව හදී අලුත් දෙයක් වෙන්න පුළුවන්. සමහර විට ධර්මය අහලා තියෙන කෙනෙකුට ওই කාරණා හත මම දන්නවනේ. අහලා තියෙන දෙයක් නේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් පින්නතුනි ධර්මයේ කියන දේ නිතර ශ්‍රවණය කරමින් නුවණින් විමසමින් යෝනිසෝ මනසිකාරය යෙදෙමින් සතර සතිපට්ඨානය වඩමින් ධර්ම අවබෝධයේ පිණිස හික්මීම තුළයි නිවන් අවබෝධය කරා කෙනෙක් යන්නේ. පින්නතුනි මේ සත්‍යනක අවබෝධ කිරීම ගැන පංච උපාදානස්කන්ධයන් ගැන මේ දේශනාව තුළ මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. පින්වත් මහණෙනි ඒ විදිහටම වේදනාව ගැනත් හත් ආකාරයකින් අවබෝධ කරනවා. වේදනාව අවබෝධ කරනවා. වේදනාවේ හට ගැනීම අවබෝධ කරනවා. වේදනාවේ නිරෝධය, වේදනාවේ නිදහස් වීම, වේදනා නිරෝධගාමිනී පටිපදාව, ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරගන්නවා. ඊළඟට වේදනාවේ යම් ආස්වාදයක් ඇද්ද? ආදීනවයක් ඇද්ද? ඒ නිදහස් වීමක් ඇද්ද? ඒ අවබෝධ කරනවා. ඊළඟට සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය, මේ පංච උපාදානස්කන්ධයන් පිළිබඳවම මේ ආකාරයට ඒ උපාදානස්කන්ධය අවබෝධ කරනවා. එහි හට ගැනීම, ඒ නිදහස් වීම, ඒ සඳහා තියෙන මාර්ගය, ඊළඟට එහි ආස්වාදය, ආදීනවේ, නිස්සරණය. මේ අවබෝධය බුදුරජාණන් වහන්සේ විස්තර වශයෙන් දේශනා කොට වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා කතමංච භික්ඛවේ රූපං. පින්වත් මහන්නේ රූපය කියලා කියන්නේ කුමක්ද? චත්තාරෝච භික්ඛවේ මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. ඉදං උච්චති භික්ඛවේ රූපං. රූපය කියලා කියන්නේ සතර මහා ධාතු. සතර මහා ධාතුන්ගෙන් හටගත්තා වූ දේ. මේ කය පවතින්නේ ඒවා තුල.
සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්තා වූ දේ මේ කය තුල පවතින්නේ. ඉතින් මේ රූපයේ ස්වභාවය අවබෝධ කරගන්නවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන්ගෙන් සකස් වුණු දෙයක් මේ රූපය කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා රූප සමුදය කියලා කියන්නේ කුමක්ද? රූප සමුදය කියලා වදාලා ආහාර සමුදය රූප සමුදය. මොකද්ද? ආහාර සමුදය රූප සමුදය. ආහාර නිසා මේ රූපය හට ගන්නවා. ආහාර කියපු ගමන් අපට මතක් වෙනවා බත් පිඟාන. අපි ගන්න කෑම එක. ඒ කෑම බීම එක්ක මේ කයේ පෝෂණය උපන්දා පටන් ක්‍රමයෙන් වැඩුණා. අම්මගෙන් කිරිබොන වයසේ ඉඳලා ආහාර පානත් එක්ක මේ ශරීරය වැඩුණා. ඒකට කියනවා කබලීකාර ආහාරය. ඒ වගේ මේ රූප සමුදයට හේතු වෙන තව ආහාරයක් තියෙනවා. දැන් කබලීකාර ආහාරයෙන් රූප සමුදය සිද්ධ වෙන හැටි අපට පේනවා. හොඳට ප්‍රණීත හොඳ සූප ව්‍යංජනික හොඳට කාලා බීලාදී හොඳට ඇඟපත උස්ස මහත් වෙලා එනවා. ඊළඟට ආහාර නැති දුර්භික්ෂ ප්‍රදේශයක ඉන්නවා නම් කර්කශ වෙලා යනවා. එතකොට මේ ආහාරයත් එක්ක රූපය වෙනස් වෙන ස්වභාවය පේනවා. ඊළඟට තවත් තියෙනවා මේ ආහාර කියදි කාරණා කීපයක්. ස්පර්ශ ආහාරය. එයත් ආහාරයක් මේ රූපයේ සමුදයට. මනෝ සංචේතන ආහාරය. චේතනාවන් පහළ කරන ස්වභාවය. මනෝ සංචේතනාව ආහාරයක් මේ රූපයේ සමුදයට. විඥානයේ නැමැති ආහාරය තියෙනවා. එයත් මේ සසර පෝෂණයට රූපයේ සමුදයට ආහාරයක් කියලා වදාලා. ආහාර සමුදය රූප සමුදය කියද්දී කබලීකාර ආහාරය පමණක් නොවේ. අපි ගමු මෙහෙම ස්පර්ශ ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය කියන එක ගමු මෙහෙම. දැන් අපි අහලා තියෙනවා ධර්මයේ පෙන්ලා දෙනවා කෙනෙක් ලස්සන රූප සම්පත්තියක් ලබන්න නම් එයා මෛත්‍රී සහගත ක්‍රියාවන් යෙදී වාසය කිරීම. මෛත්‍රී සිතුවිලි පැවැත්ම හේතු වෙනවා ලස්සන රූප සම්පත්තියක් ලබන්න. එතනදී චේතනාව, විඥානේ, ස්පර්ශයේ ක්‍රියාත්මක වෙනවා. ලස්සන රූප සම්පත්තියක් ලැබීම පිණිස. එහෙනම් ඒ ආහාර වෙලා සසර පෝෂණය වෙනවා කියන කාරණාව තේරුම් ගන්න හොඳ දෙයක් ඒක. එතකොට පින්නතුනි මේ කබලීකාර ස්පර්ශ, මනෝ සංචේතන, විඥාන කියන මේ ආහාර වර්ග හතර මුල් කරගෙන තමයි මේ රූපේ පැවැත්ම පෝෂණය වෙලා තියෙන්නේ. රූපේ නැවත හට ගැනීම සිද්ධ වෙන්නේ. ආස්වාදයෙන් ඇදිලා නැවත හට ගන්නා වූ ස්වභාවයෙන් යුතුව බැඳිලා යන්නේ මේවත් එක්ක. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ රූපේ නිදහස් වීමක් තියෙනවා. ඒ කුමක්ද? ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. මේ ආහාරයන්ගේ යම් නිරුද්ධ වීමක් ඇද්ද? ඒ තුලින් තමයි කියනවා රූපයන්ගේ නිරුද්ධ වීම සිද්ධ වෙන්නේ. දැන් පින්නතුනි මම මේ එක කාරණාව මුලින්ම කාරණා පැහැදිලිව තේරුම් ගැනීම පිණිස විස්තර වශයෙන් කතා කරන්නේ. එතකොට ආහාර නිරෝධා රූප නිරෝධෝ. ආහාරයන් කෙරෙහි කබලීකාර ආහාරය කෙරෙහි යම් තෘෂ්ණාවක් ඇද්ද? ස්පර්ශ ආහාරයේ තෘෂ්ණාවෙන් බැසගෙන වාසය කිරීමක් ඇද්ද? ඊළඟට මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය කියන මේ ආහාරයන් කෙරෙහි තෘෂ්ණාවෙන් බැසගෙන වාසය කිරීමක් ඇද්ද? අන්න ඒක තමයි කියනවා මේ රූපයන්ගේ හට ගැනීමට හේතු වෙන දේ. ඒ රූපයන්ගේ නිරෝධය, ඒ රූපයන්ගේ නිදහස් වීම කියන්නේ මේ කෙරෙහි තියෙන යම් බැඳී යාමක් ඇද්ද? අන්න ඒ නිදහස් වීම. ඒ ආහාරයන් කෙරෙහි නොයල්මෙන් ඉතිරි නැතුව නිරුද්ධ වීමක් ඇද්ද? නිදහස් වීමක් ඇද්ද? එය දුකින් නිදහස් වීම කියලා වදාළා. ඒ කියන්නේ නොකානෝ බින්න එක නෙමෙයි. කෑම ගන්නවා. ඒ ගන්න කෑමේ ගන්න ආහාරයේ අර්ථයේ තේරුම් අරගෙන ආහාර ගන්නවා. ස්පර්ශය ඇති වෙදි දන්නවා මේ ස්පර්ශය හේතු නිසා සකස් වෙලා තියෙන හේතු වෙනස් වෙදි වෙනස් වෙන දෙයක්. මනෝ සංචේතනාව හේතු නිසා සකස් වුන හේතු වෙනස් වෙදි වෙනස් වෙන ස්වභාවයෙන් යුතුය. විඥානය හේතු නිසා සකස් වුන හේතු වෙනස් වීමෙන් වෙනස් වී යන ස්වභාවයෙන් යුතුය. අන්නේ අවබෝධය තමයි දුකින් නිදහස් වීම කරා කෙනෙක් ගෙන යන්නේ. ඒ දුකින් නිදහස් වීම, තණ්හාවෙන් නිදහස් වීම, ආහාර නිරෝධය අත්දකින්න තියෙන දෙයක්. රූප නිරෝධය අත්දකින්න තියෙන දෙයක්. ඒ සඳහා තියෙන මාර්ගයක් තියෙනවා. පුරුදු කරන්න තියෙන දේ මෙයයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග 8කින් යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙනවා. මේ මාර්ගය තමයි කෙනෙක්ගේ ජීවිතේ පුරුදු කළ යුතු දේ. එතකොට දුක අවබෝධ කරනවා, දුක්ඛ සමුදය ප්‍රහාණය කරනවා, දුක නිදහස් වීම සාක්ෂාත් කරනවා. ඒ සඳහා තියෙන මාර්ගය ප්‍රගුණ කරනවා. ඉතින් මේ විදිහට මේ ආර්ය සත්‍ය හතරට අනුව මේ රූපේ පිළිබඳව තේරුම් ගන්නට ඕන.
ඊළඟට මේ රූපේ තියෙන ආස්වාදයේ තේරුම් ගන්න ඕන. මේ රූපයේ ආස්වාදයේ තමයි යම් රූපයක් සැපක් සොම්නසක් ඇති කරනවාද යම් රූපම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං රූපස්සාසාදෝ. අපේ රූපය තුල මේක නැද්ද? තමාගේ ඒ සලකන රූපය ගන්න. මේ රූපයෙන් යම් සැපක් සොම්නසක් ඇති කරනවා. යම් ලස්සනක් පේනවා. යම් හැඩරුවක් බලනවා. ඒ ආස්වාදේ. එහෙම නැත්නම් බාහිර රූපය ගමු. ඇහැට පේන රූප. එතකොට ඒකෙත් ලස්සන රූපේ ප්‍රියමනාප රූපයට ඇදිලා යනවා. අයං රූපස්සාසාදෝ. යම් රූපයක් සැපක් සොම්නසක් ඇති කරයිද? යම් රූපයක් නිසා සැපක් සොම්නසක් ඇති වෙනවාද? අන්නේ රූපේ ආස්වාදයයි. ඒ රූපේ ආස්වාදයේ වගේම එහි ආදීනවයක් තියෙනවා. යං රූපං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අයං රූපස්සාදීනෝ. යම් රූපයක් අනිත්‍ය ස්වභාවයෙන් යුක්තද, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තද, විපරිණාම ධර්මයෙන් යුක්තද, වෙනස් වෙන ධර්මතාවයෙන් යුතුවද තිබෙන්නේ, මේක තමයි රූපේ තියෙන ආදීනවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ රූපයේ කෙරෙහි ඇති යම් චන්දරාගයක් ඇද්ද, යම් ඒ චන්දරාගේ දුරු කිරීමක් ඇද්ද, චන්දරාගේ ප්‍රහාණය කිරීමක් ඇද්ද, මේ තමයි රූපේ නිදහස් වීම. දැන් බලන්න මේ රූපය නැමැති දේ අවබෝධ කරන ආකාරය බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද? රූපය අවබෝධ කරනවා, රූපය හට ගැනීම අවබෝධ කරනවා, රූපේ නිදහස් වීම අවබෝධ කරනවා, රූපේ නිදහස් වීමේ මාර්ගය අවබෝධ කරනවා. ඊළඟට රූපේ ආස්වාදය ආදීනවය ඒ නිදහස් වීම. මේ විදිහට මේ රූපයේ පිළිබඳව හත් ආකාරයක හත් තැනකින් අවබෝධ කරගන්නවාද? අන්න ඒ අයට කියනවා රූපස්ස නිබ්බිදාය. ඊළඟට සඳහන් වෙනවා මේ විදිහට රූපයේ මේ හත් තැනක අවබෝධ කරගෙන රූපස්ස නිස්සරණං අභිඤ්ඤාය රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා. මේ යථා ස්වභාවය අවබෝධ කරගෙන රූපයෙන් යථා ස්වභාවය අවබෝධයෙන් කලකිරීම පිණිස පිළිපන්නද, නිබ්බිදාය අවබෝධයෙන් කලකිරීමට, විරාගාය විරාගයට පත්වීම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස යම් කෙනෙක් පිළිපන්නද, පුරුදු කරනවද මාර්ගය, තේ සුපටිපන්නා. අන්න ඒ ඇයට කියනවා සුපටිපන්නයි. මනාකොට ධර්ම මාර්ගයට පිළිපන්න අය, නිවන් මගට පිළිපන්න අය කියලා. යේ සුපටිපන්නා තේ ඉමස්මින් ධම්ම විනේ ගාදන්ති. යම් කෙනෙක් මේ ධර්ම විනය තුල සුපටිපන්න වුණාද, අන්න ඒ උදවිය තමයි මේ ධර්ම විනය තුල පිහිටලා ඉන්නේ. එහෙනම් පින්වතුනි, මේ ඉගෙනගත්තු කාරණාව ගිහි ගෙදර වේවා, පැවිදි ශ්‍රාවකෙක්ව වේවා, නුවණින් විමසා තේරුම් ගැනීමට තියෙන දහම් කාරණාවක්. එතකොට යම් කෙනෙක් මේ ධර්ම මාර්ගයේ ප්‍රගුණ කරනවාද, මේ ධර්ම මාර්ගයට මේ ආකාරයෙන් බැස ගන්නවාද, ධර්මයේ තුල පිහිටලා වාසය කරනවාද, ඒ අයට කියනවා සුපටිපන්නයි. අන්න ඒ අය තමයි කියනවා මේ ධර්ම මාර්ගය තුල ධර්ම විනය තුල පිහිටලා වාසය කරන අය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ රූපේ යථා ස්වභාවය අවබෝධ කිරීම ගැන විස්තර වශයෙන් මේ කතා කළේ. එතකොට වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදානස්කන්ධය මේ ආකාරයෙන් අවබෝධ කරන්න විස්තර වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළ දේශනා කොට වදාලා. දැන් අපි ගමු රූපය කියන එක බුදුරජාණන් වහන්සේ වදාලා පෙන පිඩක් හා සමාන උපමා කරලා. රූපය අපේ මේ කය ගත්තොත් ජීවිත අභ්‍යන්තරේ මේ රූපයයි සලකන තමාගේයි සලකන රූප විදිහට ගද්දි මේ ගොරෝසුවට පේන කය අම්මලා පුංචි කාලේ ඉස්පිරිතාලෙන් වඩාගෙන ආවේ දෝතට. දැන් දෝතට වඩා ගන්න බෑ. අවුරුදු 20 25 30 40 50 ගෙවිලා ඉවරයි. ආයුෂ ගෙවිගෙන යනවා. එතකොට ඒත් එක්ක මේ රූපේ ජරා ජීර්ණ වෙනස් වෙන ස්වභාවයට පත්වීම පවතින්නේ. හේතු වෙනස් වෙද්දි වෙනස් වෙවි පවතිනවා. මේ රූපයේ ස්වභාවය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ රූපයේ පෙන පිඩක් වෙනස් වෙලා යන යම්සේද ඒ වගේ වෙනස් වෙලා යනවා. පුංචි කාලයක් තියෙනවා විපරිණාමයට පත්වෙවි තියෙනවා දකින්න. ඒ කාලය අවුරුදු 60 70කින් වෙනස් වෙනවා. මේ රූපේ අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. දුකට අයත් වෙනස් වෙන ධර්මතාවයට අයත්. ඉතින් මේ යම් කෙනෙක් මේ රූපේ යථා ස්වභාවය අවබෝධ කරනවා නම් රූපේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තා වූ දේත් එහි යම් හට ගැනීමක් ඇද්ද මේ කෙරෙහි ආසාවෙන් බැඳී යාමත් එක්ක හටගන්නා වූ ස්වභාවය. ඒ නිදහස් වීම, ඒ නිදහස් වීම පිණිස තියෙන මාර්ගය අවබෝධ කරයිද? ඒ වගේම මේ රූපය නිසා යම් සැපක් සොම්නසස් ආස්වාදයක් ලබනවද? ඒකට කියනවා ආස්වාදය කියලා මේ රූපේ තියෙන.
රූපයෙන් යම් සැපක් සොම්නසක් ලබනවා. අපි ගමු ඇහෙන් දකින රූපය. ඇහෙන් දකින දැන් අභ්‍යන්තර රූපය වගේ බාහිර රූපය. ඇහැට පෙනෙන රූපය. එතකොට ඇහැට පෙනෙන බාහිර රූපයන් යම් කෙනෙක් ආස්වාදයෙන් සතුටින් පිළිගන්නේ නැද්ද? අපි හැමෝගෙම ජීවිතවල ගත්තොත් ඒක තියෙන්නේ. ආස්වාදයෙන් සතුටින් පිළිගන්න ප්‍රියමනාප රූපය හොයාගෙන ඇදිලා යන්නේ. ඒකට ගිජු වෙලා වාසය කරන්නේ. එතකොට ඒකේ ආදීනවේ තමයි ඒ රූපයත් වෙනස් වෙනවා. අනිත්‍ය ධර්මයට අයත්. මේක ලෝකයේ ඇත්ත. එතකොට මේ ඇත්ත යම් කෙනෙක් දකිනවා නම් එයාගේ ජීවිතේ කඩාගෙන වැටෙන්නේ නැහැ. අන්න ඒ කෙනා තමයි සිහිනුවණින් යුතුව වාසය කරන්නේ. ඊළඟට මේ රූපයෙන් නිදහස් වීම ඒ විදිහටයි සිද්ධ වෙන්නේ. මේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිද්දී අවබෝධයෙන් කලකිරෙද්දී තමයි ඒ කෙනා මේ තණ්හාව නිරුද්ධ වීම පිණිස නොයල්ම පිණිස ආලේ රහිත වීම පිණිස ඒ නිදහස් වීම පිණිස සිහිනුවණ පිහිටවන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා රූපය ගැන මේ ආකාරයෙන් හත් ආකාරයකට අවබෝධ කරගන්නවා. ඊළඟට වේදනාව ගැන දැන් පංච උපාදානස්කන්ධයෙන් යුතු මේ ජීවිත පැවැත්ම ගැන මේ ආකාරයට අවබෝධ කරගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ මුලින් විස්තර වශයෙන් දේශනා කොට වදාලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා දැන් රූපය ගැන මේ විදිහට අවබෝධ කරගන්නවා නම් කෙනෙක් පින්වත් මහණෙනි යම් ශ්‍රමණවරුන් වේවා බ්‍රාහමණවරුන් වේවා ගිහි ගෙදර ඉන්න අය වේවා පැවිදි ශ්‍රාවකයන් වේවා යමෙක් ඔය ආකාරයට රූපය අවබෝධ කරගෙන ඔය ආකාරයට රූපේ හට ගැනීම අවබෝධ කරගෙන ඔය ආකාරයට රූපේ නිරුද්ධ වීම අවබෝධ කරගෙන ඔය ආකාරයට රූප නිරුද්ධ වීමේ ප්‍රතිපදාව අවබෝධ කරගෙන ඔය ආකාරයට රූපේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණය අවබෝධ කරගෙන ඒ පිළිබඳවම අවබෝධයෙන් කලකිරෙලා ඇල්ම දුරු කරලා තණ්හාව දුරු කරලා කිසිවකටත් නොබැඳී නිදහස් වුණා නම් අන්න ඒ උදවිය තමයි සුවිමුත්ත කියලා කියන්නේ. මනාකොට නිදහස් වුණා කියලා කියන්නේ. යම් කෙනෙක් මනාකොට නිදහස් වුණොත් අන්න ඒ අය තමයි මේ ධර්ම විනය තුල පරිපූර්ණ වෙන්නේ. යම් කෙනෙක් මේ ධර්ම විනය තුල පරිපූර්ණ වුණොත් අන්න ඒ කීනාශ්‍රවයන් හට නැවත සසර පැනවීමක් නැහැ කියලා වදාලා. ඒ රහතන් වහන්සේලා රූපේ මනාව පිරිසිඳ අවබෝධ කරා නම් දුකින් නිදහස් වෙලා. බලන්න කොච්චර ලස්සන දහම් පරයයක්ද මේ තුල තියෙන්නේ. පින්නතුනි මේක ඔබ ශ්‍රවණය කරද්දී ඔබ තේරුම් ගන්න ඕන දේ මේ දහම් කාරණාව අනුපිළිවෙලින් දැනගෙන දරාගෙන අපේ ජීවිත අභ්‍යන්තරයේ නුවණින් විමසා බලන්නට ඕනේ. එහෙම නැත්නම් පින්නතුනි දැන් ඔබ මේ කාරණා අහද්දී හිතෙන්න පුළුවන් අපි කොච්චර අහලා තියෙනවද? අපි දන්නවා ඊළඟට කියන්න තියෙන මේක කියලා පාඩම් කියයි සමහර විට. දැන් අපිට මේ ගාත පාඩම් ඇත්තටම. එතකොට කෙනෙක් කියයි මේක පාඩම් අපිට මතකයි. නමුත් මේකේ නිදහස් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් තව කෙනෙක් ඔන්න මගේ රත්තරන් පිංගුතුනි කියලා මේක බෙදලා බලන්න ඕන කියලා තව විස්තර වශයෙන් රූප කලාප බෙදෙන හැටි මේවා දන්නවද ඔබ මේවා දන්නේ නැතුව මේවා අවබෝධ කරන්න බෑනේ කියේ. නෑ මේ ධර්ම දේශනාව බුද්ධ දේශනාව මේ තියෙන්නේ. එතකොට මේ බුද්ධ දේශනාව තුළ සම්පූර්ණ විස්තරේ තියෙනවා ජීවිතය අවබෝධ කරන පිළිවෙලක. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ දුකින් නිදහස් වෙන ප්‍රතිපදාව අනුගමනය කරන්න කැමති කෙනා. දුක අවබෝධ කරගන්න කැමති කෙනා, දුකේ හට ගැනීම දුරු කරන්න කැමති කෙනා, නිදහස් වීම සාක්ෂාත් කරන්න කැමති කෙනා, ඒ මාර්ගය ප්‍රගුණ කරන්න කැමති කෙනා මේ ආකාරයට ජීවිතේ විමසා බලන්න. ඊළඟට වේදනාව නම් වූ දේ අපි ගත්තොත් විඳීම ගැන බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කළා. පින්වත් මහණෙනි විඳීම කියන්නේ කුමක්ද? චෛමේ භික්ඛවේ වේදනා කාය. ඔන්න දැන් විඳීම තේරෙන විදිහට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ වදාලා වේදනා කාය හයක් තියෙනවා. ඒ මොනවද? චක්කු සම්පස්සජා වේදනා. ඇසේ ස්පර්ශය මුල් කරගෙන ඇති වෙන විඳීම. ඊළඟට කනේ ස්පර්ශයෙන් නැති වෙන විඳීම. සෝත සම්පස්සජා වේදනා. ඊළඟ විඳීම ගාන සම්පස්සජා වේදනා. જીවහා සම්පස්සජා වේදනා. කාය සම්පස්සජා වේදනා. පොට්ටබ්බ මනෝ සම්පස්සජා වේදනා. ඊළඟට මෙන්න මේකට කියනවා වේදනාව විඳීම කියලා. එතකොට මේ විඳීම ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන 6 මුල් කරගෙන පනවව දාලා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ආයතන 6න් හටගන්නා විඳීමට අමතරව තවත් විඳීමක් පනවනවා කියලා කියනවා නම් නේතන්ඨානං විච්ඡති. ඒක සිද්ධ වෙන දෙයක් නෙවෙයි. මොකද මේ ලෝකයේ සසර ගමන සකස් වීම තියෙන්නේ මේ ආයතන 6 ඇසුරු කරගෙන.
ඒ ආයතන හය මුල් කරගෙන ස්පර්ශයෙන් හටගන්නා විඳීම් සැප විඳීමට රාගයෙන් බැස ගන්නවා. දුක් විඳීමට ද්වේෂයෙන් ගැටීම තියෙනවා. උපේක්ෂා විඳීමද මුලාවෙන් ඇසුරු කරනවා. මම මාගේ ආත්මය කියලා. හේතු නිසා හටගත් ස්පර්ශයෙන් හටගත්තා වූ විඳීමේ යථා ස්වභාවය අවබෝධ කරන ආකාරය බුදුරජාණන් වහන්සේ මේ තුල දේශනා කොට වදාලා. ඊළඟට වදාලා මේ වේදනාවේ හට ගැනීම අවබෝධ කරනවා. දැන් වේදනාව බුදුරජාණන් වහන්සේ උපමාවෙන් වදාළේ දිය බුබුලක් හා සමානයි. වැස්ස වහින වෙලාවට වතුර බුබුලු ඇති වෙනවා. එක වතුර බුබුලක් ඇති වෙද්දී පෙන බුලියක් බෝලයක් හට ගන්නවා. ආයේ ඊළඟ බුබුලට අර බුබුල නැති වෙනවා. ඊළඟ වතුර බිඳුව වැටෙද්දී අරක නැති වෙනවා. ඒ වගේ ස්පර්ශයක් මුල් කරගෙන විඳීම වෙනස් වෙනවා. ඇසේ ස්පර්ශයකට වෙලාවකට ඇදිලා යනවා. කනේ ස්පර්ශයකට තව මොහොතකට ඇදිලා යනවා. නාසයේ ස්පර්ශයකට තව මොහොතකට ඇදිලා යනවා. දිවේ, කයේ, මනසේ ස්පර්ශයට අනුව මේ ආයතන හයෙන් ඇතිවෙන ස්පර්ශයන්ට අනුව නොඒක ආකාරයෙන් ඇදිලා යනවා. පංචකාම ගුණයන් නැතිට අනුව රූප, සද්ද, ගඳ, සුවඳ, රස, පහස කියන මේ පංචකාම ගුණයන් එක්ක ලැබෙන ආයතන පහෙන් ඇතිවෙන ස්පර්ශයන්ට අනුව විඳීම් ඇති වෙද්දී ඒ වගේම මනසින් අතීතය ගැන එක්කෝ අනාගතය ගැන හිතින් මවාගෙන වර්තමානයේ ලැබිච්ච දේ ගැන මේ විදිහට මනසින් බැඳිලා වාසය කරනවා. මේ ස්වභාවයෙන් යුතු මේ විඳීම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පින්වත් මහණෙනි මේ විඳීමේ හට ගැනීම අවබෝධ කළ යුතුයි. කුමක්ද විඳීමේ හට ගැනීම? බුදුරජාණන් වහන්සේ වදාලා පස්ස සමුදය වේදනා සමුදය. ස්පර්ශයේ හට ගැනීමෙන් විඳීම හට ගන්නවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. තින්නම් සංගති පස්සෝ පස්ස පච්චය වේදනා. ඇසත් රූපයත් නිසා ඇසේ විඥානය හට ගන්නවා. එතකොට ඇසේ විඥානය හටගද්දී ඒට අදාළ මානසිකාරයක් තියෙන්න ඕනේ. මානසික ක්‍රියාකාරී බවක්. ඒ ගැන සඳහන් වෙන්නේ මහා හත්තිපදෝපම සූත්‍රය තුළ. ඊළඟට ඔන්න ඇසත් රූපයත් විඥානයත් එකතු වීමෙන් ඇසේ ස්පර්ශය ඇති වෙනවා. ඒ ස්පර්ශයට අනුව සැප විඳීමක් හෝ දුක් විඳීමක් හෝ උපේක්ෂා විඳීමක් ඇති වෙනවා. එතකොට මේ විදිහට කරුණු තුනක එකතු වීමෙන් තමයි මේ ස්පර්ශය ඇති වෙන්නේ. ස්පර්ශයෙන් ඇතිවෙනා වූ විඳීමට අනුව යං වේදේති තං සංජානාති. යමක් විඳිනවා දේ හඳුනා ගන්නවා. ඒ හඳුනා ගන්න දේවල් වලට අනුව චේතනාවක් නැති වෙනවා. හැබැයි මේ සියල්ලගේම යථා ස්වභාවය කුමක්ද? අනිත්‍යයි, විපරිණාම ධම්ම වෙනස් වෙන ධර්මතාවයෙන් යුක්තයි. ඒ වගේම චලංචේ වායංච නිතර සැලෙන වෙනසෙන ස්වභාවයෙන් යුක්තව පවතින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ වේදනාවේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමට විස්තර වශයෙන් ධර්ම පරයයන් වදාලා. එතකොට දැන් බලන්න එතකොට රූපය ඉස්සෙල්ලා අවබෝධ කරන ආකාරය හත් ආකාරයකින් වදාලානේ. ඒ ආකාරයටම විඳීම ගැන තේරුම් ගන්න කියලා වදාලේ. විඳීම කොහොමද තේරුම් ගන්න? එතකොට මේ වේදනාවේ හට ගැනීම ස්පර්ශය මුල් කරගෙන වේදනාව හට ගන්නවා. ඊළඟට මේ වේදනාවේ නිදහස් වීම වේදනාවේ නිරෝධය කියලා තියෙන්නේ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. ස්පර්ශය කෙරෙහි නොයල්මෙන් ඉතිරි නැතුව නොයල්මෙන් නිරුද්ධ වීමක් ඇද්ද? ඒ තමයි වේදනාවේ නිරුද්ධ වීම. එතකොට ස්පර්ශයේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමෙන් වේදනාවේ යථා ස්වභාවය අවබෝධ කරගන්නවා. ඉතින් ඊළඟට දේශනා කළා පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. මේ සඳහා තියෙන මාර්ගය අය මේ වාරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ. වේදනා නිරෝධගාමිනී පටිපදා සේයති ඉදං. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි වේදනා නිරෝධගාමිනී පටිපදාව කියලා කියන්නේ. ඒ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග 8කින් යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මේ මාර්ගය තමයි ප්‍රගුණ කිරීමට අයත්ව තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ වගේම වේදනාවේ ආස්වාදය තියෙනවා. ආස්වාදය කියන්නේ කුමක්ද? යම් විඳීමක් නිසා යම් සැපක් සොම්නසක් හට ගන්නා වූ ස්වභාවයෙන් යුක්තද? ඒක තමයි කියනවා විඳීමේ තියෙන ආස්වාදය. ආදීනවේ මොකද්ද? ඒ විඳීම වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. යම් විඳීමක් අනිත්‍යද දුකද වෙනස් වෙන ස්වභාවයට විපරිණාම ධර්මයෙන් යුක්තද? අන්න ඒක තමයි කියනවා වේදනාවේ තියෙන ආදීනවය. යෝ වේදනාය චන්දරාග විනයෝ චන්දරාග පහානං ඉදං වේදනාය නිස්සරණං. මේ විඳීමේ යම් චන්දරාගයක් යම් ආසාවක් ඇද්ද? ඒ ආසාව දුරු කිරීමක් ඇද්ද? ඒ ආසාවේ නිදහස් වීමක් ඇද්ද? මේ තමයි වේදනාවෙන් නිදහස් වීම කියලා දාලා.
දැන් ඊළඟට ඔන්න ජීවිතයේ පවතින දුකේ තව එක කාරණාවක් අවබෝධ කරනවා. ඉස්සරලා දුක්ඛාරය සත්‍යයේ රූපය ගැන කතා කළා. ඊළඟට විඳීම ගැන කතා කරනවා. වේදනාව මේ ආකාරයෙන් හත් ආකාරයකට අවබෝධ කරයිද? මෙන්න මේ ශ්‍රාවකයා තමයි කියනවා මේ විදිහට විශිෂ්ට ඥානයකින් අවබෝධ කරගන්න වේදනාව යථා ස්වභාවය අවබෝධ කරගෙන අවබෝධයෙන් කලකිරීම පිණිස වේදනාවේ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්න වේදනාවේ අවබෝධයෙන් කලකිරීම පිණිස විරාගයේ පිණිස ඇල්ම නිරුද්ධ වීම පිණිස පිළිපන්සේක්ද අන්න ඒක තමයි තේ සුපටිපන්න අන්න ඒ අයටයි සුපටිපන්න කියලා කියන්නේ. යේ සුපටිපන්නා තේ ඉමස්මින් ධම්ම විනේ ගාදන්ති යම් කෙනෙක් සුපටිපන්නද ඒ අය මේ ධර්ම විනයට පිළිපන්න අය ධර්ම විනයේ පිහිටි අය ධර්ම විනයට බැසගත් අය කියලා කියනවා. දැන් බලන්න ගිහි ශ්‍රාවකෙක් සෝතාපට්ටි අංගවල වැඩෙන ආකාරය විස්තර වෙනවා. එහෙම නැත්නම් නිවන් මඟ පරිපූර්ණ කරන ආකාරය මේ විස්තර වෙන්නේ. පැවිදි ශ්‍රාවකෙත් මේ ආකාරයෙන්ම නිවන් මඟ පුරුදු කරන්න තියෙන්නේ. ඒකයි ශ්‍රමණ බ්‍රාහමණු ශ්‍රමණුරු වේවා බ්‍රාහමණුරු වේවා. ඒ සියලු දෙනා මේ ආකාරයට තමයි කියන විදීම අවබෝධ කරන්න තියෙන්නේ. ඊළඟට සංඥාව සංඥාව දැන් වේදනාව දිය බුබුලක් හා සමාන උපමා කළා වගේ සංඥාවට කුමක්ද උපමාව? මිරිඟුවක් වගේ. මිරිඟුවක ඇත්ත තමයි වහින වගේ පෙවුනට වහින්නේ නැහැ. දැන් කාන්තාර ප්‍රදේශවල මිරිඟුව හට ගන්නවා. මිරිඟුව ඇති වුණාට පස්සේ සත්තු දුවනවා මිරිඟුවට වතුර ඈත පේනවා වගේ කියලා. හැබැයි යන්න අර කාන්තාරේ ඒ රත් වෙන එකේ මව්වට රත් වෙනවා මිසක් වතුර ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මේ සංඥාවේ ස්වභාවයත් ඒ වගේ. හඳුනා ගන්න අරමුණ පාසා ඇත්ත වගේ පේනවා, තියෙන වගේ පේනවා. නමුත් එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ. සංඥාවේ යථා ස්වභාවය අවබෝධ කරගන්නට ඕනේ කියලා පෙන්වනවා වදාළ. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහිදී වේදනාව ගැනත් වදාළ අර ආකාරයෙන්ම වේදනාව මේ විදිහට වේදනාව අවබෝධ කරගෙන හට ගැනීම, ඒ නිදහස් වීම, ඒ නිදහස් වීම පිණිස තියෙන මාර්ගය අවබෝධ කරගෙන ඊළඟට ආස්වාදයේ, ආදීනවේ, නිස්සරණේ මේ ආකාරයෙන් හත් ආකාරයකින් අවබෝධ කරගන්නවාද? ඒ අවබෝධ කරගෙන අවබෝධයෙන් කලකිරීමෙන් මේ නිවන් මඟට බැසගෙන මනාකොට දුකින් නිදහස් වෙනවද? ඒ අයට කියනවා සුවිමුත්ත. ඒ අය තමයි මේ ධර්ම විනය තුළ පරිපූර්ණ වෙන්නේ. යම් කෙනෙක් පරිපූර්ණ වුණොත් අන්නේ කීනාශ්‍රවයන් හට සසර පැනවීමක් නැහැ. සසර ගමනක් නැහැ. සසරින් නිදහස් වුණා වෙනවා කියලා වදාළා. සංඥාව ගැන බුදුරජාණන් වහන්සේ වදාළා. සංඥාව කියලා කියන්නේ අපි ආයතන 6 මුල් කරගෙන මේ ගැන කතා කළේ. එතකොට මෙතන සංඥාවත් ඒ ආකාරයෙන් පෙන්ලා දෙනවා. රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. දැන් මේ කාරණා ඔබට පැහැදිලි වෙන්න ඕනේ මෙහෙම කියද්දි. මොකද ඔබ රූප හඳුනා ගැනීම කියන එක දන්නවා. සද්ද හඳුනා ගන්නවා. රස ඊළඟට පහස අරමුණු ඊළඟට නාසයෙන් ගත්ත ගඳ සුවඳ මේ සියල්ල හඳුනා ගන්නවා. එතකොට මේ හඳුනා ගැනීම ගැන තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේ වදාලා මිරිඟුවක් උපමා කරගෙන මේ හඳුනා ගැනීම යථා ස්වභාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු හඳුනා ගන්නා වගේම මේ වගේ හට ගැනීම අවබෝධ කරන්නට ඕන. කොහොමද හට ගැනීම අවබෝධ කරන්නේ? ස්පර්ශයේ මුල් කරගෙනයි මේ සංඥාව ඇති වෙන්නේ. යම් දෙයක් හඳුනා ගන්නවාද ඒ හඳුනා ගන්න සෑම තැනකදීම ස්පර්ශය ගැන කතා වෙනවමයි. ස්පර්ශය තියෙනවමයි. එතකොට ස්පර්ශය මුල් කරගෙන තමයි හඳුනා ගැනීම ඇති වෙන්නේ. ස්පර්ශයත් අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. එසේනම් හඳුනා ගැනීම අනිත්‍ය වෙනවා කියන දේ ගැන අහන්න දෙයක් තිබේද? ඊළඟට මේ සංඥාවේ අනිත්‍ය ස්වභාවය මනාව අවබෝධ කරගන්නවද? ඒ සංඥාව කෙරෙහි යම් ආසාදයෙන් ඇදී යන ස්වභාවයක් ඇද්ද? ඒ සංඥාව ස්පර්ශ නිරෝධයට පත් වෙනවා කියලා තේරුම් ගන්නවා. මොකද ඒ කෙරෙහි තියෙන තණ්හාවෙන් නොයල්මින් නිදහස් වීමෙන්. ඊළඟට ඒ සඳහා තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය, සංඥාවෙන් නිදහස් වීම පිණිස පවතින මාර්ගය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ සංඥාවේ ආස්වාදයක් තියෙනවා. හඳුනා ගන්න දේවල් එක්ක යම් සැපක් සොම්නසක් තියෙනවා. ඒකනේ gedara තින්ත අවප හැටලා තිබ්බොත් ලස්සන පාට ගාලා ලස්සන කරන්නේ. එතකොට ඒක යම් ආසාදයක් බලාපොරොත්තු වෙනවා නේ. ඊළඟට ලස්සන පාට හැඩ ඇති යම් විදියකින් දෙයක් ඇද්ද ඒකට තමයි ආස කරන්නේ. ආකර්ෂණය වෙන විදිහට තමයි කැමති. සද්දයත් ඒ වගේ. ගඳ සුවඳ ගත්තත් එහෙම මිහිරි ප්‍රියමනාප සුවඳට කැමති. රස ගත්තොත් ප්‍රණීත රසයකට තමයි ආස කරන්නේ. රස හඳුනා ගන්න ප්‍රණීත රසයක් හඳුනා ගන්න කැමති. ඊළඟට පහස ගත්තත් එහෙම
මනසින් අරමුණු ගත්තත් එහෙමයි. එතකොට මේ සංඥාව නිසා යම් සැපක් සොම්නසක් ලබයිද? ඒක කියනවා ආස්වාදය. එතකොට මේ සංඥාවෙම තියෙන දෙයක් ඒ. ඒ ආස්වාදයේ වගේ මෙහි ආදීනවේ තියෙනවා. ඒ සැප සොම්නස ඇති කරන ස්වභාවය වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ස්ථිර වූ දෙයක් මේ ලෝක තුල නැහැ. බලන්න පින්නතුනි. බුදුරජාණන් වහන්සේ දවසක් ගොම පිටක් අතට අරන් වදාළේ. මේ ලෝකයේ තුල මේ තරම් වූ ස්ථිර වූ නිත්‍ය වූ දෙයක් තිබේ නම් තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලෝ පහළ වෙලා මේ දහම් දේශනා කරන්නට ඕන වෙන්නේ. ඒ නිත්‍ය වූ ස්ථිර වූ දේ තියෙන නිසා. එහෙනම් ලෝ හේතුඵල දහමින් සකස් වූ සියලු දේ අනිත්‍ය ධර්මයටයි. විපරිණාම ධර්මයටයි. වෙනස් වෙන ස්වභාවයටයි. අපට ඕන විදිහට පවතින්නේ නැහැ. ඉතින් මේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම තමයි ජීවිත අවබෝධය කියලා වදාළේ. ඊළඟට මේ සංඥාවෙන් නිදහස් වීම. ඒ නිදහස් නිස්සරණේ ඒ සංඥාව කෙරෙහි නොයල්මෙන් ඉතිරි නැතුව නිරුද්ධ වීමක් ඇද්ද? ඒ නිදහස් වීමක් ඇද්ද? මේ සංඥාවේ නිස්සරණේ. මේ යම් කෙනෙක් අවබෝධ කර ගැනීම පිණිස පිළිපන්නාද? ඒ අය ධර්මයට පිළිපන් සුපටිපන්නයි. මේ සංඥාව මනාකොට අවබෝධ කරගෙන විරාගයෙන් නොයල්මෙන් නිදහස් වීමක් ඇද්ද? එය මේ ධර්ම විනේ පරිපූර්ණ බවට පත්වීම, ඒ කීනාශ්‍රව බවට පත්වීමයි කියලා වදාළා. මේ ආකාරයටම සංස්කාරය ගැනත් බලන්න බෑ. දැන් සංස්කාර කියද්දී බහලා තියෙනවා පින්නතුනි. ඒ තමයි ඇසේ ස්පර්ශයෙන් හටගන්නා වූ යම් මිදීමක් ඇද්ද? ඒ අනුව චේතනාවක් නැති වෙනවා. රූපයන් ගැන චේතන ඇති වෙනවා. සද්ද ගැන චේතන ඇති වෙනවා. ගන්ධ සුවඳ ගැන චේතන ඇති වෙනවා. පහස ගැන චේතන ඇති වෙනවා. මනසට දැනෙන අරමුණු ගැන චේතන ඇති වෙයි. මේ චේතනාවන්ගේ හට ගැනීම තමයි ස්පර්ශය නිසා මේ චේතනාවන් හටගන්නේ. විඳීම ඇති වෙද්දී ස්පර්ශය මුල් කරගත් විඳීමක් හටගනිද්දී ඒ මුල් කරගෙනයි මේ චේතනාව පවතින්නේ. පස්ස සමුදය චේතනා සමුදය. ඊළඟට පස්ස නිරෝධා චේතනා නිරෝධෝ. ස්පර්ශය කෙරෙහි යම් නොයල්මෙන් නිදහස් වීමක් ඇද්ද? මේ චේතනාවන්ට බැඳී යන ස්වභාවයෙන් නිදහස් වෙනවා. ඊළඟට ඒ සඳහා තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා පෙන්වා වදාළේ. එහි ආස්වාදය චේතනාවෙන්ගෙන් යම් සැපක් සොම්නසක් ලබයිද? ඒ ආස්වාදය. ආදීනවය. එයින් ඒ සැප සොම්නස ලබන ස්වභාවය ඕන විදිහට පවතින්නේ නැහැ. වෙනස් වෙනවා. ඒ ආදීනවය. මොකද ස්පර්ශය නිසා හටගෙන ස්පර්ශය වෙනස් වෙද්දී වෙනස් වෙනවා. ඒක ආදීනවය ඒ තුළ තියෙන. ඊළඟට ඒ නිදහස් වීම කියන්නේ මේ යථා ස්වභාවය අවබෝධ කරගෙන නොයල්මෙන් ඒ ආසාව දුරු වීමෙන් ස්පර්ශයේ මුල් කොට හට ගන්නා වූ මේ චේතනාවෙන් නිදහස් වීම නිස්සරණයි. ඉතින් ඒ විදිහට මේ චේතනාවේ යථා ස්වභාවය අවබෝධ කරන්න තියෙන දෙයක්. පින්නතුනි දැන් මේ රූප වේදනා සංඥා සංඛාර ගැන කතා කරා. මේ එකකින්වත් අපිට පැනලා යන්න බෑ. දුක නැමැති දේ ජීවිතේ ලැබිච්ච දේ. එතකොට ඒ ලැබුණ දුක අවබෝධ කිරීමයි තියෙන්නේ. පිරිසිදු දැකීමයි තියෙන්නේ. විනිවිද දැකීමයි තියෙන්නේ. ඒ ගැනයි පින්නතුනි මුලදී කතා කළේ ආර්ය සත්‍ය අවබෝධ කරන්න බුදුරජාණන් වහන්සේ පිළිවෙලක් වදාලා කියලා. ඊළඟට ඔන්න දුකින් දැන් මේ චේතනාවන්ගේ ආස්වාදයේ ආදීනවේ නිදහස් වීම අවබෝධ කරගන්නවා. යම් කෙනෙක් මේ විදිහට අවබෝධ කරගෙන අවබෝධයෙන් කලකිරීමෙන් විරාගයෙන් නොයල්මෙන් නිදහස් වීමක් ඇද්ද? ඒ නිදහස් වුණ කෙනාට කියනවා සුවිමුත්ත කියලා. මනාකොට නිදහස් වුණ කෙනා. අන්න ඒ අයට තමයි කියන මේ චන්දරාගයේ ප්‍රහාණය කිරීමක් ඇද්ද? ඒක තමයි කියනවා මෙහි නිදහස් වීම. අවබෝධ කළ රහතන් වහන්සේ කියලා කියන්නේ කීනාශ්‍රවයන් වහන්සේ කියන්නේ අන්න ඒ උතුමන් වහන්සේලාට. ඊළඟට විඥාන උපාදාන ස්කන්ධය බලන්න. බුදුරජාණන් වහන්සේ සංස්කාර උපාදාන ස්කන්ධයට උපමාවක් හදාලා. ඒ තමයි කෙහෙල් කඳක අරටු හොයනවා වගේ. කෙහෙල් ගහ පතුරු ගලවලා අරටු හොයනවා. අරටුවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ චේතනාව පාසා දුවන ගමන. චේතනාවෙන් චේතනාවට බැඳි බැඳි යනවා. හරයක් හොයමින්. හරයක් නැහැ. අපි උපන්දා ඉඳන් කෙහෙල් ගස්වල පතුරු ගැලෙව නොවේද? හරයක් හෙව්වට කිසි හරයක් දකින්න බෑ මේ තුල. දුක නැමැති සත්‍යයට අයත් දේ ජීවිතේ තියෙන්නේ. ඊළඟට පින්නතුනේ විඥාන උපාදානස්කන්ධේ අවබෝධ කරගන්න අමාරු දෙයක් කියලා තියෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ උපමාවෙන් වදාළේ විඥාණයට මායාවක් වගේ කියලා. මායාවේ ස්වභාවය තමයි මැජික් පෙන්නනවා. නමුත් මැජික් කාර්යයේ මැජික් එක අල්ලා ගන්න බෑ. මේ මැජික් කාර්යය එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. හතරමං හන්දියක ඉඳන් හතර පැත්තෙන් බැලුවොත් හොයන්න බැරි විදිහට මැජික් පෙන්නනවා. ඒ වගේ කිව්ව විඥානය කියලා කියන්නේ.
ඉතින් මේ විඥානයේ ස්වභාවය අවබෝධ කරගන්න ආකාරය දේශනා කළා බුදුරජාණන් වහන්සේ. විඥානයේ කුමක් නිසාද හටගන්නේ කියලා වදාලා. නාම රූප ධර්මයන් සතර මහා ධාතුත් එයින් හටගත්තා වූ දේ. ඊළඟට නාම ධර්මයන් කියදී වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. මේ නාම රූප කියන ධර්මයන් මුල් කරගෙනයි විඥානේ හට ගැනීම ඇතිවන්නේ. ඒක හොඳින් මතක තියෙන්නට ඕන. ඊළඟට විඥානේ හට ගැනීම අවබෝධ කරන්න මේ රූපය වෙනම ගලවලා බලලා වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර වෙනම ගලවලා බලලා එහෙම ගන්න එකක් නෙමෙයි. එතකොට මේ කාරණා නාම රූප ධර්මයන්ගේ එකතු වීමෙන් විඥානයේ ක්‍රියාකාරීත්වය පවතිනවා. යම් තැනක මේ එකතු වේද විඥානය එතන පවතී. විඥානය යම් තැනක පවතීද නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය එතන පවතී. එකට සම්බන්ධයි මේ දෙක. එතකොට මේ නාම රූප ධර්මයන් මුල් කරගෙන විඥානය හටගන්නවා. නාම රූප ධර්මයන් මුල් කරගෙන මේ විඥානය හටගනිද්දී එහි යථා ස්වභාවය අවබෝධ කරගන්න නම් මේ නාම රූප ධර්මයන්ගෙන් සකස් වෙන ස්වභාවය හොඳින් අවබෝධ කරගන්න ඕන. ඒ හටගන්නා වූ නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගන්න ඕන. ඒ විදිහට අවබෝධ කර ගැනීම තුළ විඥානයේ කෙරෙහි නොයල්මේ නිදහස් වීමක් ඇති වෙයි. අන්නේ විඥානයේ නිදහස් වීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදිහට විඥානය හය ආකාරයකින් තියෙන විඥානයක් පින්නතුනි දැන් අපි ඒ ගැන අහලා දන්න නිසා කෙටියෙන් මේ කාරණාව කතා කළේ. එතකොට ඇස, කන, නාසය, දිව, කය, මනස මුල් කරගෙන ආයතන 6ට 6 ආකාරයකින් දැන ගැනීම ඇති වෙන්නේ. එතකොට දැනි ගැනීම 6 ආකාරයකින් තියෙනවා. විඥානේ විඥානෙමයි. හරියට ගින්න ගින්නමයි. දර දැම්මොත් ඒකට දර ගින්න. පිදුරු දැම්මොත් පිදුරු ගින්න. කොලාතු දැම්මොත් කොලාතු වලින් ඇවිල්න ගින්න. ඒ වගේ. ඉතින් මේ ආකාරයෙන් මේ විඥානයේ 6 ආකාරයකින් නාම රූපයන්ගේ හට ගැනීමෙන් හට ගන්නවා. නාම රූප නිරුද්ධ වීමෙන් මේ විඥානයේ නිරෝධය සිද්ධ වෙනවා. ඒ සඳහා තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒකේ ආස්වාදයේ තමයි මේ විඥානයේ මුල් කරගෙන යම් සැපක් සොම්නසක් ලබනවද ඒක තමයි ආස්වාදය. දැන් අපේ ජීවිත පැවැත්ම තුළ මේ සිද්ධ වෙන දේ විඥානයේ මුල් කරගෙන සැපක් සොම්නසක් ලබනවා. එහෙම දෙයක් වෙනවද කියලාවත් වගේ වගක් නැහැ. ඇයි අපි සම්පූර්ණ gediya පිටින්ම මේක ගිරලා අවිද්‍යාව නැමැති දේ තුල අන්ධකාරය තුල බැසගෙන වාසය කරනවා. යථා ස්වභාවය අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේලා මේ බෙදා දක්වා පෙන්වා දෙනවා. ඊළඟට මේ විඥාණයෙන් නිදහස් වෙන්න කැමති කෙනා මේ විඥානයේ යථා ස්වභාවය හොඳින් අවබෝධ කරගන්න කැමති කෙනා එහි ආස්වාදය හොඳින් අවබෝධ කරගන්නා වගේම ආදීනවේ අවබෝධ කරගන්නටත් ඕන. ආදීනවේ තමයි මේ විඥානයේ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. විඥානයේ හටගන්නේ නාම රූප ධර්මයන් මුල් කරගෙන. ඒ නාම රූප ධර්මයන් වෙනස් වෙද්දී විඥානයේ වෙනස් වීම සිද්ධ වෙනවා. ඒක තමයි විඥානයේ ආදීනවය. විඥානයේ නිස්සරණය. ඒ කෙරෙහි යම් චන්දරාගයක් ඇද්ද? ඒ නොයල්මින් නිරුද්ධ කිරීමක් ඇද්ද? මේක තමයි චන්දරාගයේ ප්‍රහාණයක් ඇද්ද? මේක තමයි විඥානයේ නිදහස් වීම. ඉතින් මේ විදිහට විඥානය ගැන තත්තාකාරයකින් අවබෝධ කරනවාද? ඒ අයට කියනවා මේ නිවන් මඟට පිළිපන් නිවන් මඟට බැසගත් අය කියලා. මනාකොට මේ විදිහට අවබෝධ කරගෙන අවබෝධයෙන්ම කලකිරීමටපත් වෙලා ඇල්ම දුරු කරලා තණ්හාව නිරුද්ධ කරලා කිසියකටත් නොබැඳී නිදහස් වුණා නම් අන්නේ උදවිය තමයි සුවිමුත්ත මනාකොට නිදහස් වෙන්නේ කියලා වදාලා. යම් කෙනෙක් සුවිමුත්ත වුණොත් ඒ උදවිය තමයි ධර්ම විනය තුල පරිපූර්ණ වෙන්නේ. යම් කෙනෙක් පරිපූර්ණ වුණොත් අන්නේ ක්ෂීණාශ්‍රවයන් වහන්සේලාට සසර පැනවීමක් ඇතිවන්නේ නැහැ. බලන්න කොච්චර සුන්දරද මේ ධර්මපරයය. එක වචනේ කඩුවක් නැහැ. ජීවිතේ පරිපූර්ණ ලෙස අවබෝධ කරන සම්පූර්ණ විස්තරය ඇතුළත් වෙලා තියෙනවා. ඊළඟට තව ලස්සන කාරණාවක් තියෙනවා. අර මුලදීම සඳහන් කරේ කරුණු තුනකින් බලනවා කියලා විමසලා. අන්න ඒක. පින්වත් මහන්නි භික්ෂුව තුන් ආකාරයකින් නුවණින් විමසන කෙනෙක් වෙන්නේ කොහොමද? මේ පංච උපාදානස්කන්ධයන් විමසීම ගැන විස්තර වශයෙන්ම දාලා. දැන් තුන් ආකාරයකින් විමසන කෙනෙක් වෙන්නේ කොහොමද? ඉද භික්ඛවේ භික්ඛු ධාතුසෝ උපපරික්ඛති. මේ ධාතු වශයෙන් විමසා බලනවා. පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතු, ඊළඟට ආකාශ ධාතු, විඥාන ධාතු. මේ ධාතු ස්වභාවයන්ගෙන් සකස් වෙන ස්වභාවය ගැන විමසා බලනවාද? ඊළඟට ආයතන සූපපරික්ඛති. ඇස, කන, නාසය, දිව, කය, මනස නම් වූ ආයතනයන්ට අනුව විමසා බලයිද? ඊළඟට පටිච්ච සමුප්පාද සූපපරික්ඛති. පටිච්ච සමුප්පාද ධර්මයන් වශයෙන් හේතුඵල ධමයක් වශයෙන් විමසා බලද්දී
ඒවංකෝ භික්ඛවේ භික්ඛු ත්‍රිවිධූප පරික්ඛේ හෝති. මෙන්න මේ ආකාරයෙන් තුන් ආකාරයකට මනාකොට විමසා බලනවා. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි භික්ෂුව තුන් ආකාරයකින් නුවණින් විමසා බලන්නේ. තුන් ආකාරයෙන් නුවණින් විමසන කෙනෙක් වෙන්නේ. සත්තට්ඨාන කුසලෝ භික්ඛවේ භික්ඛු ත්‍රිවිධූප පරික්ඛේ ඉමස්මින් ධම්ම විනේ කේවලි උසිතවා උත්තම පුරිසෝති උච්චතේති. පින්වත් මහණෙනි, සත්‍යනක් පිළිබඳව දක්ෂතාවය ඇති තුන් ආකාරයකින් නුවණින් විමසන්නා වූ භික්ෂුවටයි මේ ධර්ම විනය තුල පිරිපුන් කෙනෙක් වෙනවා කියලා, බඹසර වාසයේ සම්පූර්ණ කළ කෙනෙක් වෙනවා කියලා, උතුම් පුරුෂයෙක් වෙනවා කියලා පනවන්නේ කියලා අදාළා. මේ උතුම් සදහම් දේශනාව ජීවිත අවබෝධයේ පරිපූර්ණව සිදු කරගන්න කැමති කෙනෙකුට පරිපූර්ණම ජීවිතය අවබෝධ කරන පිළිවෙල මේ තුල ඇතුළත්ව වදාළේ. ඉතින් මේ සත්තට්ඨාන සූත්‍රය තුල ඇතුළත් වන මේ දහම් කාරණා අපේ ජීවිතවලටද තේරුම් ගන්නට, ජීවිත අවබෝධ කරගන්නට, උපකාර කරගන්නට අප හැම දිනාටද මේ ශ්‍රවණය කළ දහම් කරුණු එකසේ උපකාර වේවා. සාදු සාදු සාදු. අද දින සසර සයුරෙන් නිතර වීමට මේ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරුණු ලැබුවේ ගබ්බල පදිංචි පින්වත් එච්.බී. සුජීවා දීප්ති විජේරත්න මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් හැම දෙනාගේ දායකත්වයෙන් ඒ පින්නතුන් බලාපොරොත්තු වෙන විශේෂයෙන් මේ මාස 11 වන දින අද දින උපන් දිනයේ සිටින අයිඩී කීසානි ලසන්තිකා වැඩිමහල් දියණියට, අයිඩී සඳුනි සාමිකා බාල දියණියට සහ සුජීවත්ව සිටින ආර්.ඩී. ඇග්නස් නෝනා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීම පිණිස, ඒ වගේම මීට වසර කිහිපයකට පෙර පරලෝ සැපත් පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ මේ ධර්ම ශ්‍රවණමේ වශයෙන්, ධර්ම දානමේ වශයෙන් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී සේක බල ධර්මයන්ගින් වැඩෙත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවිවරුන්ගේ ධාර්මික රැකවරණය ආශිර්වාදය පින්වත් හැම දිනාට සලසා දෙත්වා. ඒ සියලු දෙවියෝත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අප කෙරෙහි මහත් කරුණාවෙන් බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මයේ මතකොට දීලා අපට උතුම් ධර්මයේ පෙන්ලා දුන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අද දවසේ ධර්ම දානමේ දායකත්වයේ දරන පින්වත් එච්.බී. සුජීවා දීප්ති විජේරත්න මහත්මිය ඇතුළු ඒ පින්නතුන් නමින් මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. මීට වසර කිහිපයකට පෙර මිය පරලෝකීය පියාණන් වන ඒ පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දායකත්වයේ දරූ සියලුම පින්නතුන්ගේ නමින්, නන් අයරින් උදව්පකාර කළ සියලු පින්නතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකීය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලුම ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සසර දුකින් නිදහස් වීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානමේ දායකත්වයේ දරන ගබ්බල පදිංචි පින්වත් එච්.බී. සුජීවා දීප්ති විජේරත්න මහත්මිය, එතුමියගේ දියණියන් වන අද දින උපන් දිනයේදී තිබෙන අයිඩී කීසානි ලසන්තිකා වැඩිමහල් දියණියටත්, ඒ වගේම අයිඩී සඳුනි සාමිකා බාල දියණියටත්, සුජීවත්ව සිටින ආර්.ඩී. ඇග්නස් නෝනා මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පින්වත් දියණියරුන්ටත්, ඒ මෑණියන්ටත්, ඒ වගේම එච්.බී. සුජීවා දීප්ති මහත්මිය විජේරත්න මහත්මියට හැම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. කරන කියන සියලු ධාර්මික කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. හැම දිනාට තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ සැලසේවා. කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ගෞතම බුදු සසුන තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන්නට සියලුම පින්
එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.